උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ ප්‍රකාශය සේනක උබේසිංහ. වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද පාර්ලිමේන්තුවට. එම කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතයි. තවත් කොරෝනා රෝගීහු 2433 දෙනෙක් හඳුනා ගැනීති. මෙරට පුද්ගලයින් 13 ලක්ෂයකට අධික පිරිසකට කොවිඩ් එන්නත. දිවයින පුරා යලිත් සංචරණ සීමා. මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජන අදහස් ලබාගෙන. බ්‍රෝඩ්ලන්ඩ් විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන් අදියරේ. කොවැක්ස් වැඩපිළිවෙල යටතේ කොවිඩ් එන්නත් සැපයීමට බාධා. ඔන්ලයින් චෙස් වංචාවකදී වසර 2ක ක්‍රීඩා තහනමක්. පාර්ලිමේන්තුව අද සිට දින 3ක් පැවැත්වෙයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම්කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ පිළිබඳ විවාදය හෙට සහ අනිද්දා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. හෙට පෙරවරු 10 සිට පසුරු 5:30 දක්වා සහ අනිද්දා පෙරවරු 10 සිට පසුරු 4:30 දක්වා එම විවාදයේ පැවැත්වීමට නියමිතයි. එම දෙදින තුල മന്ത്രിවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් නොකරන බවද ලේකම්වරයා සඳහන් කළේය. අද මුදල් පනත යටතේ රෙගුලාසියක් හා නියෝග දෙකක්, වරාය ගුවන් තොටුපළ සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ පදු පනත යටතේ වන නියමයන් 8ක් ඇතුළු නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබේ. පසුරු 4:30 සිට පසුරු 5:30 දක්වා කල් තැබීමේ විවාදය පැවැත්වේ. කොවිඩ් වසංගතය පාලනය කරන අතරම රටේ අනෙකුත් අංශ කෙරෙහිද රජය අවධානය යොමු කර ඇතැයි අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා කියා සිටී. රටේ ආර්ථික සංවර්ධනයට ආයෝජන අත්‍යවශ්‍ය වේ. වරාය නගර සංවර්ධන පනත ගෙන ඒමේ අරමුණ වන්නේ රටට ආයෝජන ලබා ගැනීමයි. පක්ෂ නායකයින්ගේ තීරණය අනුව එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා කර ඇති සංශෝධන පිළිගෙන කමිටු අවස්ථාවේදී ඒවා පනතට ඇතුළත් කරනු ඇත. එම පනත් කෙටුම්පත අනිද්දා සම්මත කර ගැනීමටද නියමිත බව අමාත්‍යවරයා කියා සිටී. තවත් කොරෝනා රෝගීහු 2433 දෙනෙක් ඊයේ හඳුනා ගැනීති. ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොවිඩ් පොකුරු වලින් වාර්තාව ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,39,000කට ආසන්න වී තිබේ. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1,45,000 ඉක්මවයි. සුවය ලැබුවන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 1,19,629ක් ලෙසයි. එහෙත් අකණ්ඩව කොවිඩ් රෝගීන් වාර්තාවීම හේතුවෙන් සුවවීමේ ගෝලීය දර්ශකයේ 5 වෙනි ස්ථානයේ දක්වා ශ්‍රී ලංකාව පහළ බැස තිබේ. රෝගීන් සුවවීමේ ප්‍රතිශතය දැක්වෙන්නේ 82.39ක් ලෙසයි. දෛනික කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කළද ඉන්දියාවේ රෝගීන් සුවවීමේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවට වඩා ඉහළ මට්ටමක පවතී. එය දැක්වෙන්නේ 85.58ක් ලෙසයි. එම දර්ශකයේ පළමු ස්ථානයේ පසුවන තුර්කියේ රෝගීන් සුවවීම දැක්වෙන්නේ 96.75ක් ලෙසයි. මේ අතර ඊයේ තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා විය. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගොස් තිබේ. 24,000කට අධික පිරිසක් රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්
මෙරට පුද්ගලයන් 13 ලක්ෂයකට අධික පිරිසකට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඉන් 3 ලක්ෂයකට ආසන්න පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබේ. කොවිෂීල්ඩ්, සයිනෝෆාර්ම් සහ ස්පුට්නික් V එන්නත් මෙරට කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනට භාවිත කෙරේ. එන්නත් කරන වැඩසටහන අකණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බව රජය පවසයි. අවශ්‍ය එන්නත් මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇත. ඉදිරි සතිය වන විට ආනයනය කරන එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ලැබීමට නියමිතයි. මෙරට ජනගහනයෙන් 60%කට කොවිඩ් එන්නත් ලබා දීම රජයේ අපේක්ෂාව වී තිබේ. දිවයිනටම යලි සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ. ලබන සිකුරාදා රාත්‍රී 11 සිට 25 වෙනිදා අලුයම 4 දක්වා එම සංචරණ සීමා ක්‍රියාත්මකයි. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ලබන අඟහරුවාදා රාත්‍රී 11 සිට 28 වෙනිදා අලුයම 4 දක්වාද රට පුරා සංචරණය සීමා කර ඇති බවයි. මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ සහ නීතිවල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනතාවගේ අදහස් ලබා ගැනේ. ඒ සඳහා මාසයක කාලයක් ලබා දීමට මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය පිළිබඳ තේරීම් කාරක සභාව තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ තිබෙන අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය. එම කාරක සභාව පළමු වරට පාර්ලිමේන්තුවේදී ඊයේ රැස් විය. සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහි සභාපතිවරයායි. මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි සංශෝධන ඉදිරිපත් කිරීමත් මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ කාර්යයයි. බ්‍රෝඩ්ලන් විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී. මේ ලක්ෂපාන විදුලි බලාගාර සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරයයි. පොල්පිටිය සමනල බලාගාරයට පහලින් මස්කෙලිය ඔය හරහා ප්‍රධාන වේල්ල ඉදිකෙරේ. කෙහෙල්ගමුව ඔය හරහා ඉදිකරන කුඩා වේල්ලක් මගින් එහි ජලය ප්‍රධාන ජලාශයට යොමු කෙරේ. විදුලි බලාගාරයේ ඉදිකෙරෙන්නේ කිතුල්ගල කළුගොහු තැන්න ප්‍රදේශයය. ව්‍යාපෘතියට ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් කෝටි 8කි. එමගින් වාර්ෂිකව ගිගාවොට් පැය 126ක් ජාතික විදුලි බලපද්ධතියට එක් කෙරේ. විදුලි උත්පාදනයෙන් පමණක් ව්‍යාපෘතියට වැය වූ මුදලින් 15%ක් නැවත ලබා ගැනීමට එමගින් හැකිවේ. කළුගොහු තැන්න ප්‍රදේශයේ කැල්ලිගඟ හරහා ඉදිවන පාලම අතීතයේ මෙම ස්ථානයේ අසල රූගත කෙරුණු Bridge on the River Kwai චිත්‍රපටයේ ඇති පාලමේ අනුරුවක් ලෙස ඉදිකිරීම විශේෂත්වයකි. ව්‍යාපෘතිය අවසන් වූ පසු බලශක්ති කෞතුකාගාරයක් ඇතුළු බලශක්ති උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එමගින් සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට නියමිතයි. නීති විරෝධී ක්‍රියාකලාප සාධාරණීකරණය කරමින් ජනතාව නොමග යවා රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අකුල් හෙලීම දෙමළ සන්ධානය නතර කළ යුතු බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කියා සිටී. අවස්ථාවාදී දේශපාලකයන්ගේ ක්‍රියාවන් නිසා වසර ගණනාවක් සම්ප්‍රදායික දීවර කටයුතු වල නිරත වූ දීවර සංගම් අතර ගැටුම් නිර්මාණය වී තිබේ. ඇතැම් දේශපාලකයන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී නොසිට ක්‍රියා කරන ලෙස උතුරේ දීවර ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ කිල්නොච්චි වලයිපාලු ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් වගාවේ නිරත ජනතාවගේ ගැටලු විසඳීමට එක්වෙමිනි. කිරියල්ල සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ක්‍රියාත්මක කරන මැණික් ගැරීමේ ව්‍යාපෘතිය ගංවතුර බැස යාමෙන් පසු යලි සිදු කරන බව මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. කළුගඟ දෙපස ග්‍රාම සේවා වසම් 6ක සමෘද්ධිලාභී පවුල් සම්බන්ධ කරගනිමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා එම පවුල්වල සමාජිකයෝ 419 දෙනෙක් සම්බන්ධ වී සිටිති.
ඉකුත් අලුත් අවුරුද්දට පෙර එම ව්‍යාපෘතියෙන් ලබාගත් මැණික් අලෙවි කිරීමෙන් රුපියල් 50,000කට අධික මුදලක් සමාජිකයෙකුට ලබා දීමට ක්‍රියා කළ බව එම අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසීය. අනුරාධපුර යුගයට අයත් ඉපැරණි ශිලාලේඛන සහිත ස්මාරක කිහිපයක් මාන්කුලම් රක්ෂිතයෙන් සොයාගැනේ. එම පුරාවිද්‍යා ස්ථානයේ සොයාගෙන ඇත්තේ වවුනියාව කරප්පුකට්ටි යුද හමුදා 16 වෙනි සිංහ රෙජිමේන්තුව ලබා දුන් තොරතුරු අනුවයි. එහි තිබූ ශිලා ස්තම්භය ක්‍රිස්තු වර්ෂ 8 හා 9 යන කාලයට අයත්ය. මධ්‍යකාලීන සිංහල අක්ෂරවලින් ලියනවන ලද ශිලා ලේඛනයක්ද සොයාගෙන ඇතැයි වවුනියාව පුරාවිද්‍යා කාර්යාලය පවසයි. ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවයේ ඔස්සේ පෙරවරු 7 සිට 8 දක්වා ප්‍රචාරය කරන සුභාරති සංවාද මණ්ඩපයෙන් අද සාකච්ඡා කෙරෙන්නේ සංචරණ සීමා පිළිපදිමු කොරෝනා පරදමු යන්න පිළිබඳවයි. ඊට සහභාගී වන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතායි. FM 91.7 සහ FM 91.9 යන සංඛ්‍යාත ඔස්සේ සුභාරති සංවාද මණ්ඩපයට සවන් දිය හැකියි. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. ඉටුකම අරමුදල මගින් මිලදී ගැනීමට යෝජිත ගිලන් රථ රජයේ මූල්‍ය රෙගුලාසිවලට අනුව නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුගමනය කරමින් සිදු කරන බව රජය අවධාරණය කරයි. එම ගිලන් රථ මිලදී ගනු ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව විසිනි. ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල සහ දේශපාලන වේදිකාවේ සිදු කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි යුද හමුදා මූලස්ථානය අවධාරණය කරයි. ගිලන් රථවල පවතින වෛද්‍ය උපකරණ හා පහසුකම් අනුව එහි මිල ගණන් වෙනස් වෙයි. එහෙත් වෙළඳපොළ සමීක්ෂණ අනුව බව පවසමින් ගිලන් රථවල මිල ගණන් ලෙස සාමාන්‍ය වෑන් රථවල මිල ගණන් ප්‍රසිද්ධ කිරීමට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ක්‍රියා කර තිබේ. එම ප්‍රචාර සම්පූර්ණයෙන් සාවද්‍ය බවද අවධාරණය කෙරේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ප්ලාස්ටික් හා පොලිතින් වලින් නිපුණ ලද වෙසක් සැරසිලි භාවිත කිරීමෙන් වළකින්නයි පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. එමගින් සිදුවන පරිසර හානිය වළක්වා ගැනීමට හැකිවේ. වාර්ෂිකව මෙරටට ආනයනය කරන පොලිතින් හා ප්ලාස්ටික් වලින් ප්‍රතිචක්‍රීයකරණය කෙරෙන්නේ 7.1% ප්‍රමාණයක් පමණි. ඉතිරිය පරිසරයට මුදා හැරේ. එබැවින් පරිසර දූෂණය වැළැක්වීමට ප්ලාස්ටික් හා පොලිතින් වෙසක් සමයේ භාවිත කිරීමෙන් වළකින්නයි පරිසර අමාත්‍යාංශය දැනුම් දෙයි. ලෝක ප්‍රවෘත්ති කොවැක්ස් වැඩසටහන යටතේ කොවිඩ් එන්නත් සැපීමේ බාධාවක් ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා දෙයි. මේ සතිය වන විට එන්නත් මාත්‍රා මිලියන 170ක් සැපිය යුතු වුවත් ලබා දීමට හැකි වී ඇත්තේ මාත්‍රා මිලියන 65ක් පමණි. ජුලි මාසයේදී මාත්‍රා මිලියන 50ක් සැපීමටද නොහැකි තත්ත්වයක් මතුව තිබේ. මේ මාසයේදී ලොව දුප්පත් රටවලට එන්නත් මාත්‍රා මිලියන 140ක් සැපීමට අපේක්ෂා කළද ඉන්දියාවේ වේගයෙන් පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය නිසා එම අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි වී තිබේ. එම අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා හෙන්රීටා පෝට් මහත්මිය පෙන්වා දෙන්නේ කොරෝනා රෝගයෙන් මිදීමට තිබෙන එකම පැහැදිලි හා නිවැරදි මාර්ගය රෝග විනිශ්චය ප්‍රතිකාර සහ ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය බවයි. G7 රටවල් සහ යුරෝපා සංගමේ සමාජික රටවල් සතුව විශාල එන්නත් සංචිතයක් පවතින බව බ්‍රිතාන්‍යයේ පර්යේෂණ ආයතනයක් සිදු කළ අධ්‍යයනයකදී හෙළි වී තිබේ. ඉන් 20% පරිත්‍යාග කරන්නේ නම් එන්නත් හිඟයක් පවතින රටවලට මාත්‍රා මිලියන 150ක් සපයා ගැනීමට හැකිවනු ඇත.
ලබන මාසයේ පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුවේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර ඉදිරි මාස දෙක තුළ කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 80ක් ලෝ පුරා බෙදා හැරීමට කටයුතු කරන බව ඇමරිකාව පවසයි. එම ප්‍රමාණය ඇමරිකාවේ නිෂ්පාදනය කරන එන්නත් වලින් 13%කි. ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් යන කොවිඩ් එන්නත් මේ යටතේ බෙදා දීමට ඇමරිකාව අපේක්ෂා කරයි. කාර්ය මණ්ඩලයක් නොමැතිව ඇට්ලාන්ටික් සාගරය හරහා නෞකාවක් යාත්‍රා කිරීමට සැලසුම් කර තිබේ. සම්පූර්ණ ස්වයංක්‍රීය නෞකාවක් ඒ සඳහා යොදා ගැනේ. එහිදී විද්‍යාත්මක අත්හදා බැලීමක් සිදු කිරීමට ඊට සම්බන්ධ විශේෂඥ කණ්ඩායම සූදානම් වෙයි. මෙෆ්ලවර් 400 නැමැති එම නෞකාව එක්සත් රාජධානියේ ප්ලයිමූත් සිට එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් දක්වා කිලෝමීටර් 5630ක් යාත්‍රා කිරීමට සැලසුම් කර ඇතැයි BBC පුවත් සේවය සඳහන් කරයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඌව පළාතේ සූර්යකෝෂ බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. එම පළාතේ රජයේ ගොඩනැගිලිවල වහලය මත එම සූර්යකෝෂ සවිකිරීමට නියමිතයි. ඊට අදාළ ගිවිසුමට පසුගියදා අත්සන් කෙරෙන. වසර 20ක කාලයක් සඳහා ගිවිසුම ක්‍රියාත්මක කෙරේ. එමගින් මෙගාවොට් 40කට වැඩි බලශක්තියක් උත්පාදනය කිරීමට සැලසුම් කර තිබේ. වාර්ෂිකව රුපියල් බිලියන 225ක මුදලක් පළාත් සභාවට ලැබෙනු ඇතැයි ගණන් බලා ඇත. එමගින් නව රැකියා අවස්ථා 500ක්ද උදා වේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ඔන්ලයින් චෙස් වංචාවකදී වසර 2ක ක්‍රීඩා තහනමක් පැනවීමට ශ්‍රී ලංකා චෙස් සම්මේලනය තීරණය කරයි. ඒ අනුව වංචා කිරීමක් හෝ වෙනත් නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් වැරදිකරු වන ඕනෑම ක්‍රීඩකයෙකුට තරංකාරී චෙස් ක්‍රීඩා කිරීම වසර 2කට තහනම් කරනු ඇත. ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේදී ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් පරිගණක භාවිත කිරීමට ක්‍රීඩකයින්ට අවසර ලබා දී ඇති අතර වෙනත් උපාංග හෝ උපකරණ ළඟ තබා ගැනීම තහනම් වෙයි. විශේෂ මෘදුකාංගයක් මගින් එම ක්‍රීඩාව විමර්ශනය කිරීමේ හැකියාව අන්තර්ජාතික චෙස් සම්මේලනයට පවතී. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. අපනයන අරමුණු කරගත් කර්මාන්ත සඳහා පහසුකම් සැලසීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ අවධානය යොමු වේ. සෞඛ්‍ය රෙගුලාසිවලට යටත්ව නිශ්චිත ප්‍රදේශ සහ අන්තර් පළාත් සංචාරක සීමා කිරීම්වලදී අකණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ. සෞඛ්‍ය චක්‍රලේඛ පදනම්ව අපනයන අරමුණු කරගත් කර්මාන්ත සඳහා මේ යටතේ පහසුකම් සැලසේ. එමෙන්ම සංචාරණ සීමා පවතින කාල සීමාව තුළ වුවද මෙරට වරාය වෙත සහ එහි සිට නැව් භාණ්ඩ ප්‍රවාහනයට අවසර හිමි වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අකණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. රුසියානු සංචාරකයින්ට නැවත වතාවක් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර ලබා දීමට රජයේ අවධානය යොමු වේ. ඒ ක්‍රියාත්මක කරන්නේ ජෛව බුබුල ක්‍රමයේ යටතේය.
බිඳවැටුණු මෙරට සංචාර කර්මාන්තයේ යළි නගා සිටුවීම එහි අරමුණයි. කොවිඩ් බුබුල සංකල්පය යටතේ රුසියාව සහ කොළඹ අතර සංචාරක කොරිඩෝවක් විවෘත කිරීමට සැලසුම් කෙරේ. නැවත වරක් දෙරට අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. ශ්‍රී ලංකන් සහ රුසියාවේ ප්‍රමුඛ ගුවන් සමාගමක් සමග ඒ පිළිබඳව සාකච්ඡා කරමින් පවතී. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්සාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. උදැසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යළිත් සිරස්තල. වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද පාර්ලිමේන්තුවට. එම කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතයි. තවත් කොරෝනා රෝගීහු 2433 දෙනෙක් හඳුනා ගැනිති. මෙරට පුද්ගලයින් 13 ලක්ෂයකට අධික පිරිසකට කොවිඩ් එන්නත. දිවයින පුරා යළිත් සංචරණ සීමා. මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජන අදහස් ලබා ගැනේ. බ්‍රෝඩ්ලන්ඩ් විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන් අදියරේ. කොවැක්ස් වැඩපිළිවෙල යටතේ කොවිඩ් එන්නත් සැපයීමට බාධා. ඔන්ලයින් චෙස් වංචාවකදී වසර 2ක ක්‍රීඩා තහනමක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු